හරි ළමයි දැන් කියන්න හදන්නේ කලින් අපි කතා කරා valuation frameworks 1 කියන lesson එක අපි කතා කරා valuation frameworks 1 වල අපි කතා කරා කොහොමද company එක value එක හොයන්නේ operations වල value එක enterprise value එක කොහොමද හොයන්නේ ඒ වගේම equity value එක කොහොමද හොයන්නේ කියලා discounted cash flow technique එක enterprise discounted cash flow technique එක සහ economic profit framework එක පාවිච්චි කරලා හොයන විදිය අපි කතා කළා. ඒතර ඊළඟට එන්න හදන්නේ ඊට වඩා ටිකක් තව වෙනස් ක්‍රමයකට අපි කියන එකට adjusted present value framework එක කියලා. අපි lesson එක පටන් ගද්දිම කලින්ම කිව්වා මතක ඇති අපි ක්‍රම කිහිපයක් පාවිච්චි කරනවා මේ operations වල value එක හොයන්න පාවිච්චි කරන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් discounted DCF model එක. ඊට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි කිව්වා economic profit framework එක. අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ කියන adjusted present value framework එක. ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි කිව්වා mainly. තවත් ක්‍රම තියෙනවා. නමුත් ඕවා තමයි mainly. අපි එන්න හදන්නේ මේ තුන්වෙනි ක්‍රමවේදයට. adjusted present value framework එක. ඒතර ළමයි මතක තියාගන්න මේක යූස් කරන්නේ ගොඩක් වෙලාවට මේ adjusted present value කියන ටෙක්නික් එක පාවිච්චි කරන්නේ company debt to value ratio එක නැත්නම් capital structure එක frequently change වෙන වෙලාවකදී ගොඩක් වෙලාවලදී අපි මේක පාවිච්චි කරන්නේ නිතරම company capital structure එක වෙනස් වෙනවා නම් අන්න ඒ වගේ වෙලාවකදී මේ ක්‍රමවේදය පාවිච්චි කිරීම වඩාත් යෝග්‍යයි කියලා කියනවා. කියන හේතුව මේකයි. ඒ වගේ වෙලාවකත් අපිට DCF සහ economic profit use කරන්න පුළුවන්. නමුත් ඒවට වඩා මේක use කිරීම ඊට වඩා ලේසි කියලා කියන ඒ වගේ වෙලාවකදී. හරිනේ. එහෙනම් අරවත් use කරලා ඒ value එක ගන්න පුළුවන්. නමුත් සාපේක්ෂව APV use කරන එක ඒ වගේ වෙලාවක capital structure නිතරම change වෙන වෙලාවක ලේසි කියලා කියනවා. කොහොම වුණත් මේ AP වලින් ගන්න value එකත් equal වෙන්න ඕනි කියලා කියනවා enterprise value එකෙන්. enterprise DCF වලින් ගන්න value එකටම equal වෙන්න ඕනි වෙනසක් වෙන්න බෑ කියලා කියනවා. හරිනේ. එතකොට දැන් මේ concept එක මේ APV කියන එකට ආවේ කොහොමද කියලා කතා කරොත් ළමයි මුලින්ම මේක අතර මේ ගැන අදහස ඇවිල්ලා තින්නේ මොඩිග්ලිනියන් මිල අපි කලින් කතා කරලා තිනවා corporate finance වල එහෙම M&M ඒ දෙන්න ඉදිරිපත් කරලා තිබ්බා capital structure ගැන අදහස් ගොඩක් එක theories introduce කරලා තිබ්බා ඒගොල්ලෝ. එතකොට මේ ඒගොල්ලන්ගේ අදහස් බේස් කරගෙන තමයි මේ කියන APV framework එක introduce කරලා තියෙන ස්ටුවර්ට් කියන කෙනා. හරිනේ. මේ M&M develop කරපු capital structure irrelevance theory ඒ වගේ දේවල් බේස් කරගෙන තමයි මෙයා මේක generate කරලා තියෙන්නේ. එතකොට ළමයි මොඩිග්ලිනියන් මිල කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. එයා කිව්වේ ඒ කියන්නේ දෙන්න කිව්වේ company එක tax නැත්තම් ඒ කියන්නේ taxation කියලා දෙයක් නැත්තම් හරිද? අපි කියන එකට market imperfections කියලා. හරිද? market imperfections ඒ කියන්නේ taxation, financial distress වගේ දේවල්, agency cost වගේ දේවල්, information asymmetry වගේ market imperfections. perfect market එකක් ඇති නොවෙන්න බලපාන කරුණු. ඒ කියන්නේ අපි කියන්නේ පූර්ණ තරංකාරී තත්වයක් ඇති නොවෙන්න බලපාන කරුණු. tax වෙන්න පුළුවන්, financial distress cost, agency cost, information asymmetry. ඕවගේ කාරණා නැති අවස්ථාවකදී එයා කියනවා අදාළ නැහැ කියන capital structure එක. يعني company capital structure මොනවා වුණත් value එකේ වෙනසක් නැහැ කියනවා. يعني company එකට tax නැත්තම් mainly ගත්තොත් tax කියන එක තමයි. නැත්තම් එතනදී company debt 80%ක් වෙලා equity 20%ක් වුණත් equity 80%ක් වෙලා debt 20%ක් වුණත් يعني capital structure කොයි විදියට වුණත් company value එක වෙනස් වෙන්නේ නැහැ කියනවා. සාමාන්‍යයෙන් අපි value එක indicate කරන V වලින්නේ. අපි indicate කරන value කියන එක. ඔය දෙවෙනි slide එකට આવොත් පෙන්නලා තිනවා ඒ කතාව. දැන් value එක කියන එක එතන indicate කරලා තිනවා VL සමානයි VU කියලා. VL කියන්නේ ළමයි levered company එක value එක. levered කියලා කියන්නේ මේ company debt අරගෙන තියෙනවා. lever වෙනවා කියලා කියන්නේ company එක debt අරගත්තම තමයි අපි කියන්නේ lever වෙනවා කියලා. එතකොට debt තියෙන company එක value එක තමයි VL කියන්නේ. VU කියන්නේ value of unlevered firm එකක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම equity වලින් finance වෙන්නේ. debt නැහැ. ඒ වගේ firm එක value තමයි අපි කියන්නේ VU කියලා.
එතන මෙයා කියනවා අර වගේ දේවල් නැත්තම් ටැක්ස් අරනාන ඒ වගේ දේවල් නැත්තම් VL සමානයි VU වෙන්න ඕන කියලා කියනවා. එයා කියන්නේ ඒකට අපිට කියනවා කැපිටල් ස්ට්‍රක්චර් ඉර්රිලෙවන්ස් තියරි කියලා. කියන්නේ කැපිටල් ස්ට්‍රක්චර් එකෙන් බලපෑමක් නැහැ කියන එක තමයි කියන්නේ. හරිද? ඊළඟට අපි හිතමු ටැක්ස් තියනවා කියලා. අපි කිව්ව ටැක්ස් නැත්තම්නේ. හරිද? ටැක්ස් නැත්තම් තමයි ඔය කතාව වෙන්නේ. ටැක්ස් තියනවා නම් මොකද වෙන්නේ? ටැක්ස් තියනවා නම් තව දෙයක් එනවා. මොකක්ද ඒ? දැන් ටැක්ස් තියනවා නම් ළමයි එතනදී වෙන දේ තමයි කම්පැනියක් ෂෙයාර්ස් වෙනුවට ඩෙප්ට් ගන්න හදනකොට ණය ප්‍රාග්ධනය ලබා ගැනීමේදී වෙන දේ තමයි ණය ගන්නකොට ගෙවන පොලිය ගෙවන ඉන්ට්‍රස්ට් එක අපිට අඩු කරන්න ඉඩ දෙන වියදමක් මොකේද? ටැක්ස් වලදී. අපි ෂෙයා හෝල්ඩර්ස් ලාගෙන් අපි කැපිටල් අරගෙන ඒගොල්ලන්ට ගෙවන ඩිවිඩන්ඩ්ස් නේ. ඒව අඩු කරන්න දෙන්නේ නැහැ. ඩිවිඩන්ඩ්ස් අඩු කරන්න දෙන්නේ නැහැ ටැක්සබල් ප්‍රොෆිට් හොයනකොට. හැබැයි ණය ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවන පොලිය ඒ ඉන්ට්‍රස්ට් එක අඩු කරන්න ඉඩ දෙනවා. ඒ නිසා ෂෙයා කැපිටල් වෙනුවට ඩෙප් කැපිටල් වලට යද්දි අපිට අමතර වාසියක් එනවා. මොකක්ද ඒ? ණය පොලිය අඩු කරන්න ඉඩ දෙනවා. ණය පොලිය අපි හිතමු 100යි කියලා. ණය පොලිය 100ක් ලාභයෙන් අඩු කරන්න ඉඩ දුන්නාම ලාභය මොකද වෙන්නේ? ලාභයත් 100කින් අඩු වෙනවා. ලාභය 100කින් අඩු වෙනවා කියලා කියන්නේ ටැක්ස් එක මොකද වෙන්නේ? ටැක්ස් එක 130යි නම් ටැක්ස් එක 30කින් අඩු වෙනවා. ඒතර ඒකට මොකද්ද කියලාද කියන්නේ ළමයි? ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් කියලා කියනවා. හරිද? ඉන්ට්‍රස්ට් එක මත ඇති වෙන ටැක්ස් බෙනිෆිට් එක. ඉන්ට්‍රස්ට් එක මත ඇති වෙන ටැක්ස් සේවින් එක. හරිනේ. ඒතර ඒකට අපි කියනවා ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් එක කියලා. ඒතර ඕකෙත් අපි ගන්න ඕනේ ළමයි අතරම ප්‍රසන්ට් වැලියු එක. මොකද අපි වැලියු එක කියලා කියන්නේ හැමතිස්සෙම මොකක්ද? ප්‍රසන්ට් වැලියු එක. අදාගිය තමයි අපි වැලියු කියලා කියන්නේ. එතකොට ප්‍රසන්ට් වැලියු of ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් අපි ගන්න ඕනේ. ඒතර කම්පැනියක් ඩෙප් පාවිච්චි කරනවා නම් ඉක්විටි වෙනුවර ඩෙප් පාවිච්චි කරනවා නම් ඒ වගේම ටැක්සස් තියෙනවා නම් අනේ ඒ වගේ වෙලාවක කම්පැනියක වැලියු එක ගණනය කරද්දී එතන වෙනසක් එනවා. කියන්නේ ඉක්විටි විතරක් තිබ්බනම් එන කම්පැනි එක වැලියු එකයි ඩෙප්ට් උත් දැන් තියෙනවා නම් කියන්නේ ලිවර්ඩ් ෆර්ම් එක වැලියු එක අතර වෙනසක් එනවා. කියන්නේ ලිවර්ඩ් ෆර්ම් and අන්ලිවර්ඩ් ෆර්ම් වැලියු අතර වෙනසක් එනවා. මොකක්ද වෙනස එන්නේ? අර ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් එක මගින් තමයි වෙනස එන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් දැන් අන්ලිවර්ඩ් ෆර්ම් එකක වැලියු එක එකතු කරන්න ඕනි ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් එක. ඒ එන බෙනිෆිට් එක ඉන්ට්‍රස්ට් වලින් ඇති වෙන ටැක්ස් සේවින් එක එකතු කරාම තමයි සමාන වෙන්නේ මොකටද? ලිවර්ඩ් ෆර්ම් එකේ වැලියු එකට. ඒ නිසා අන්ලිවර්ඩ් ෆර්ම් එකේ වැලියු එක ඉක්විටි වලින් විතරක් ෆයිනෑන්ස් වෙච්ච කම්පැනි වැලියු එකට එකතු කරනවා අපි. වැලියු එකේ තියෙන ප්‍රසන්ට් වැලියු එකට එකතු කරනවා ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් එකේ ප්‍රසන්ට් වැලියු එක. එතකොට අපිට එනවා කම්පැනි සම්පූර්ණ වැලියු එක ලිවර්ඩ් ෆර්ම් එකක නම් වැලියු එක එනවා. හරිනේ. එතකොට මේ විදිහට කරන්න වෙන්නේ ඇත්තටම ටැක්සේෂන් තියෙනවා නම්. හරිද? ටැක්සේෂන් තියෙනවා නම් තමයි මේ විදිහට කරන්න ඕනේ. දැන් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට ආවට බැලුවොත් එහෙම ළමයි. දැන් මෙතන කියනවා ටැක්ස් නැත්තම් කම්පැනි එක world without taxes. ටැක්ස් නැත්තම් කියනවා කම්පැනි මෙන්න මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ කියනවා. කරුණු හතරක් තියෙනවා වෙනස් වෙන්නේ නැති. මොනවද? cash flows generated by the operations. operations වලින් generate වෙන cash flow එක වෙනස් වෙන්නේ නැහැ කියනවා. ටැක්ස් බලපෑමක් නැත්තම් ඔයා ඩෙප් පාවිච්චි කරත් ඉක්විටි පාවිච්චි කරත් කොහොම පාවිච්චි කරත් ඔයාගේ operations වලින් generate වෙන value එක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට risk of cash flows. cash flows වල risk එක වෙනස් වෙන්නේ නැහැ කියනවා. හරිද? ඊළඟට cost of capital. cost of capital වෙනස් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට enterprise value. company සම්පූර්ණ value එක වෙනස් වෙන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න. එතකොට කම්පැනි එක ටැක්ස් තියෙනවා නම් තමයි ඔය අතර වෙනසක් ඇති වෙන්නේ. ටැක්සේෂන් නැත්තම් ඔපරේෂන්ස් වල කෑෂ් ෆ්ලෝ වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ ඔපරේෂන් වැලියු එක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ කෑෂ් ෆ්ලෝස් වල රිස්ක් එක වෙනස් වෙන්නේ නැහැ. weighted average cost of capital වෙනස් වෙන්නේ නැහැ. enterprise value එක සම්පූර්ණ value එක වෙනස් වෙන්නේත් නැහැ. හරිනේ. එතකොට ඔය කාරණා හතර වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ. දැන් ඕවෙන් අතර අපි එන්නේ මොකද්ද? කම්පැනි වැලියු එක නෙවෙයි එන්න හදන්නේ. නේද? කම්පැනි ඔපරේෂන්ස් වල කෑෂ් ෆ්ලෝ එක, රිස්ක් එක, cost of capital, enterprise value එක කියන්නේ මොකක්ද ඔය? කම්පැනි වැලියු එකට තමයි අපි එන්න හදන්නේ. ඒ කම්පැනි වැලියු එක වෙනසක් වෙයිද එහෙනම්? ඕවා වෙනස් වෙන්නේ නැත්තම්. වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ටැක්ස් නැත්තම් ඒකයි අපි කිව්වේ VL සමානයි VU කියලා. හරිනේ. එතකොට ටැක්ස් තිබ්බොත් තමයි ඇත්තටම බලපෑමක් ඇති වෙන්නේ. දැන් ළමයි මේ අපි ගත්තොත් එහෙම මෙතනදී අපි කතා කරන මෙන්න මෙහෙම කාරණයක්. දැන් කම්පැනි එක ඩෙප්ට් අපි ගනිද්දි මොකද්ද වෙන්නේ කියලා. කම්පැනියක් ණය ප්‍රාග්ධනය ලබා ගන්න යද්දි
වෙන බලපෑම මොකක්ද කියලා. හරිද? මොකද්ද වෙන්නේ? දැන් කම්පැනියක් අපි හිතමු ඔන්න දැනට තියෙන ෂෙයා කැපිටල් විතරයි. 100%ක් සම්පූර්ණ අපි තුන් ප්‍රාග්ධනය අපි උපයාගත් ප්‍රාග්ධනය රුපියල් 1000යි. මේ 1000ම සපයාගෙන තියෙන ෂෙයා හෝල්ඩර්ස්ලාගෙන්. දැන් අපිට ඕනි කියලා හිතන්න කම්පැනිට ඕනි යම් ප්‍රමාණයක් මේ 1000න් අපි හිතමු 500ක් අපි හිතමු 150 යන්න ඕනේ. ඩෙප් කැපිටල් ලබා ගන්න අපේක්ෂා කරනවා 500ක්. මොකද කරන්න වෙන්නේ කම්පැනියට? දැන් 1000යි තමයි දැනට ෂෙයා හෝල්ඩර්ස් ලයින් ගත්ත ෆන්ඩ්ස් තියෙන්නේ. මොකද කම්පැනි කරන්නේ එතකොට? කම්පැනි කරන දේ තමයි ණය ප්‍රාග්ධනය බැංකුවකින් නැත්නම් ණය කරනිකුත් කරලා හරි ණය ප්‍රාග්ධනය ලබා ගන්නවා 500ක් ගන්නවා කියලා හිතන්න. දැන් දැනට 1000ක් තියෙනවා ෂෙයා හෝල්ඩර්ස්ලා කැපිටල් එක. ඊට අමතරව ඕන දැන් ණය ප්‍රාග්ධනය 500ක් ගත්තා. ඒ 500 පාවිච්චි කරලා අර ෂෙයා හෝල්ඩර්ස්ලා දැම්මනේ රුපියල් 1000ක්. ඒ 1000න් 500ක් ගෙවලා ඉවර කරනවා. ණය ප්‍රාග්ධනය ගත්ත 500ක් ඒ 500 පාවිච්චි කරලා අර සම්පූර්ණ මේ ෂෙයා කැපිටල් එකෙන් 500ක් ගෙවලා ඉවර කරනවා. අපි කියන ෂෙයා රීපර්චේස් කරනවා කියලා. يعني ෂෙයාස් අපි ඉෂුව කරනගෙන අපි කරන්නේ සාමාන්‍යයෙන් සල්ලි ගන්න. ඒ ෂෙයාස් අපි විකුණන කියන්නේ ෂෙයාස් අපි විකුණලා තමයි සල්ලි ගත්තේ. දැන් අපි මොකද කරන්නේ? ෂෙයාස් බයි බෑක් කරනවා, රීපර්චේස් කරලා ඒක සෙටල් කරනවා. අන්තිමට අපිට එනවා කැපිටල් ස්ට්‍රක්චර් එක. ණය ප්‍රාග්ධනය 500ක් තියෙනවා. ෂෙයා කැපිටල් 500ක් තියෙනවා. ඒතර 150 ස්ට්‍රක්චර් එකට ආවා. හරිනේ. ඒතර ළමයි ඔතනින් වෙන දේ අපි කියන ඔතනින් මොකද්ද වෙන වාසිය අපිට? සාමාන්‍යයෙන් කම්පැනි එක අපි කන්සිඩර් කරනවා අපි සලකනවා කම්පැනි එක ඩෙප් කැපිටල් සහ ඉක්විටි කැපිටල් දෙක අතරින් වඩාත්ම චීප් වෙන්නේ. ඒ කියන්නේ වඩාත්ම අඩු වියදම් සහිත වෙන්නේ. කොස්ට් එක අඩුම වෙන්නේ ඩෙප් කැපිටල් කියලා. normally කියන්නේ ඉක්විටි කැපිටල් වලට වඩා relatively චීප් වෙනවා කියන ඩෙප් කැපිටල්. කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කම්පැනි එක ෂෙයා හෝල්ඩර්ස්ලා කියන අය ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ කොස්ට් කියන්නේ ඒගොල්ලන්ට ගත්තොත් එහෙම එතකොට ඒගොල්ලන්ගේ වේරියින් රිටර්න්ස් තියෙන්නේ. يعني ඒක ප්‍රොෆිට් එක මත ඒගොල්ලන්ට ගෙවන රිටර්න් එක වෙනස් වෙනවා. හරිනේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ට අපි ගෙවන ගාන වෙනස් වෙනවා ප්‍රොෆිට් දෙනවා ලොස් තියෙනවා නම් අපි ඒගොල්ලන්ට ඩිවිඩන්ඩ්ස් දෙන්නේ නැහැ. ඒ වගේ යන්නේ. හැබැයි ඩෙප්ට් හෝල්ඩර්ස්ලාට ඒ වගේ නෙවෙයි ඩෙප්ට් හෝල්ඩර්ස්ලාට නිශ්චිත ගාණක් තමයි ගෙවන්නේ. ඒගොල්ලෝ කම්පැනි පාලනයට මැදිහත් වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට අපි නිශ්චිත ඉන්ට්‍රස්ට් එකක් තමයි ගෙවන්නේ. සාමාන්‍යයෙන් අපි කියන ඩෙප් කැපිටල් වල කොස්ට් ඔෆ් ඩෙප් කැපිටල් කියන එක අඩුයි කියලා ඉක්විටි වලට වඩා. මේ වගේ වෙලාවක මෙහෙම අපි ඉක්විටි කැපිටල් රිප්ලේස් කරනවා ඩෙප් කැපිටල් වලින්. ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලාගේ සල්ලි ගෙවලා දාලා ඒ වෙනුවට අපි ගන්නවා මොනවද? ඩෙප් කැපිටල්. එහෙම වුණාම මොකක් වෙයිද? මං කියන්නේ ඉක්විටි වල කොස්ට් ඔෆ් කැපිටල් වැඩි කියලා සාමාන්‍යයෙන්. ඒතර වැඩි ඉක්විටි කොස්ට් ඔෆ් කැපිටල් එකක් තියෙන ඉක්විටි දැන් රිප්ලේස් වෙනවා අඩු කොස්ට් ඔෆ් කැපිටල් එකක් තියෙන ඩෙප් වලින්. එහෙම වුණාම අපිට එතනින් මොකද්ද වෙන්නේ? වාසියක්ද අවාසියක්ද? ඉතින් වාසියක්. නේද? බෙනිෆිට් එකක් එනවා. නේද? ඒ වගේම ওই බෙනිෆිට් එකට අමතරව ළමයි ඕකෙම තව පැත්තක් තියෙනවා අවාසියක්. මොකක්ද අවාසිය? දැන් කම්පැනි එක ඔය විදියට ඉක්විටි කැපිටල් වෙනුවට අපි ඩෙප් කැපිටල් රේස් කරද්දී වෙන දේ තමයි ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නවනේ. ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් අපිට අපි දාපු මුදලෙන් කොටසක් අතර මේගොල්ලෝ දැන් ණය ප්‍රාග්ධනයේ විදිහට හොයා ගන්නවා. ඒතර ණයට ගන්නවා. ණයට ගත්තාම ෂෙයා හෝල්ඩර්ස්ලා කල්පනා කරනවා සාමාන්‍ය කම්පැනියක් මුලින්ම ගෙවන්නේ මොනවද? ණය ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ගෙවන්නේ නේද? ඉන්ට්‍රස්ට් ගෙවලා තමයි අඩු කරලා ඉතුරු වුණොත් තමයි ඩිවිඩන්ඩ්ස් ගෙවන්නේ. ඒ වගේම කම්පැනියක් විසිරුවා හැරීමකදී අනිවාර්යෙන් ප්‍රමුඛතාවය හම්බ වෙන ණය හිමියන්ට. එහෙම වුණාම ෂෙයා හෝල්ඩර්ස්ලා තියෙන රිස්ක් එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒතර ඒගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලන්ට යම්කිසි රිස්ක් එකක් තියෙනවා කියලා. ඒතර ඒ නිසා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? රිස්ක් එක වැඩි වෙනකොට ඒගොල්ලෝ ඩිමාන්ඩ් කරන රිටර්න් එකක් මොකද්ද කරන්නේ? වැඩි කරනවා. ඒගොල්ලෝ කම්පැනිෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභය වැඩි කරනවා. අපේක්ෂා කරන ප්‍රතිලාභය වැඩි වෙනවයි කියලා කියන්නේ cost of equity capital වැඩි වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ expect කරන rate of return එක අපි ගෙවන්න එපා. ඒක තමයි cost of equity capital කියන්නේ. ඒක මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඒත් බලන්න මෙතන පැති දෙකක් වුණා. මොකක්ද? ඉක්විටි වෙනකොට ඩෙප් ගත්තාම මොකද උනේ? ඉක්විටි වල ප්‍රොපෝෂන් එක අඩු වුණා. දැන් කලින් ඉක්විටි තිබ්බේ 100%යි. දැන් 150ක් අපි ඩෙප් ගත්තා. එතකොට ඉක්විටි වල ප්‍රොපෝෂන් එක අඩු වුණා 150කින්. අඩු වීමෙන් අපිට වාසියක් ආවා. අපි කිව්වා cheap debt capital. දැන් අපි cheap debt capital වලින් අපි දැන් රිප්ලේස් කරා
ඊට වඩා ගාණ වැඩි වෙන cost එක වැඩි වෙන equity capital. එතනින් අපිට benefit එකක් ආවා. මොකක්ද benefit එක ආවේ? equity capital වල proportion එක අඩු වෙලා debt capital proportion එක වැඩි වෙලා එතනින් impact එකක් ආවා. වාසියක්. plus එකක්. ඊළඟ minus impact එකක් ආව මොකෙන්ද? equity holders ලා දැන් expect කරන rate of return එක නැත්නම් cost of equity කියන එක මොකද වෙන්නේ දැන්? වැඩි වෙනවා. ඒතර equity වල proportion එක නම් අඩු වුණා. equity කලින් 100ක් තිබ්බා නමුත් දැන් 150ට බැස්සා. හැබැයි ඒ 150 expect කරන return එක මොකද උනේ? වැඩි වුණා. ඒ cost of equity වැඩි වුණා. මේ මොඩිග්නි මිලර් කියනවා මේ benefit එකයි මේ cost එකයි දෙකම perfectly offset වෙනවා කියලා කියනවා tax නැත්තම්. හරිද? කම්පැනි එකට taxation කියලා දෙයක් නැත්තම් tax කියලා දෙයක් ඇත්තේ නැත්තම් world without taxes. එහෙමනම් අනිවාර්යයෙන්ම මේ කියන equity වල proportion එක අඩු වීමෙන් ඇති වෙන benefit එක equity වල cost එක වැඩි වීමෙන් ඇති වෙන loss එකට completely set off වෙනවා කියලා කියනවා. ඒ නිසා ඒගොල්ලෝ කියනවා ඒ නිසා ඒක තමයි අරකේ පදනම. ඒ කියන්නේ එයා කිව්වනේ කම්පැනි එක tax නැත්තම් capital structure එක අදාළ නැහැ කියලා. capital structure irrelevant. capital structure අදාළම නැහැ. මොකද අදාළ නැත්තේ. මොකද debt ගැනීමෙන් ඇති වෙන වාසි සහ අවාසි set off වෙනවා. වාසි අවාසි set off වෙනවා නම් තියෙන තත්ත්වෙම තමයි දිගටම තියෙන්නේ. ඒ නිසා levered capital levered company එක value එක සමානයි unlevered company එකට. ඒ value එක අතර වෙනසක් වෙන්නේ නැහැ. ඒක තමයි පදනම. ත්‍රියා කියන්නේ taxation නැත්තම් ඔය වාසි අවාසි set off වෙලා value එක ඒ ගානම තියෙනවා කියලා. ඒක තමයි basis එක. හැබැයි tax තිබ්බොත් තමයි මෙතන වෙනසක් ඇති වෙන්නේ. tax තිබ්බොත් වෙන දේ ගැන අපි දැන් ඊළඟට කතා කරමු.